හරි ලෑස්තිනේ. එහෙනම් ලියාගෙන මාතෘකාව ධ්වනිය. ධ්වනිය. ගියවරුත් කතා කරන්නේ. අර මිහිරි නාද, අමිහිරි නාද ඒ ටික කතා කරන්න ගියාම එතන 7ක් තියෙනවා 8ේ පොතේ ගත්තොත් 8ේ ධ්වනිය තියෙනවා. ඊළඟ 11 පන්තියේ පොතේ ගත්තොත් 11ක් තියෙනවා. ඒකට මේ ධ්වනිය කියන්නේ නම් ඉතින් ඔයාලට අත්‍යවශ්‍ය පාඩම. ඒකෙන්ද අපි 8ෙත් එනවා 11ෙත් එනවා නේ සිලබස් එකේ. ඒ හින්දා අපි කතා කරන්න ඕන පාඩම. ධ්වනිය කියන්නේ ශබ්දෙට. දැන් මම නිකුත් කරන්නේ ධ්වනිය. ඊළඟ කුරුල්ලෙක් නිකුත් කරන්නේ ධ්වනිය. වාහනයක හෝන් එක නිකුත් කරන්නේ ධ්වනිය. ඔයාලා මේසෙකට තට්ටු කළොත් ධ්වනිය. අප්පුඩිය ගෙවුවොත් ධ්වනිය. එහෙනම් ධ්වනිය කියන්නේ ශබ්දය. ධ්වනියට කියන අපි භාවිත කරන නම තමයි ශබ්දය. එතකොට ඔයාලා ධ්වනියක් නිකුත් කරනවද? අනිවාර්යයෙන්ම වස්තු දෙකක්. දැන් මම මේ නේද වස්තු දෙකක් අතර අනිවාර්යයෙන්ම ගැටීමක් ඇති කරන්නේ. නැත්නම් අපිට ධ්වනියක් නිකුත් කරන්න බෑ. ඒ කියන්නේ වස්තු දෙකක් අතර ගැටීමක් ඇති කරන ධ්වනියක් සිද්ධ කරනවා. දැන් මම මේ කතා කරන්නේ වස්තු දෙකක් අතර ගැටීමක් ඇති කරනවා. ඊළඟට ඔයාලා ඩෙස් එකකට පට්ටුවක් දාන්නේ වස්තු දෙකක් අතර ගැටීමක් ඇති කරලා අත සහ ඩෙස් එක. දැන් මම මේ කතා කරන්නේ අත් දෙක අතර ගැටීමක් නේ. එහෙමනම් වස්තු දෙකක් අතර ඇතිවන ගැටීම. දැන් වාහන දෙකක් හැප්පෙද්දී ලොකු ශබ්දයක් එන්නේ නේ. වස්තු දෙකක් අතර ඇතිවන ගැටීම. තමයි ධ්වනියක් නිකුත් වෙන්නේ. ඒතර ගැටීමට අපි කියනවා කම්පනය. ගැටීමෙන් කම්පනයක් ඇති වෙනවා. ඕනම ගැටීමකින් ඇති වෙන කම්පනය. එහෙනම් වස්තු දෙකක් අතර වෙන කම්පණයෙන් තමයි ධ්වනියක් ඇති වෙන්නේ. අපි ධ්වනිය අර්ථ දක්වන්නේ වස්තු දෙකක් අතර ඇති වෙන කම්පණයෙන් ධ්වනියක් හටගන්නේ. ඒ වගේ මේකේ අනිත් පැත්තක් වෙනවා. කම්පණයෙන් ධ්වනියකුත් හට ගන්නවා ධ්වනියෙන් කම්පණයකුත් ඇති වෙනවා. දැන් මම මේ කතා කරද්දී කම්පනයක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාලා මෙහෙම කරන්න ඔයාලා ඔය සෙටප් කියලා දන්නව නේද ලොකු බෆල් තියෙන්නේ. ඔය බෆල් එකක් ළඟට ගිහින් සින්දුවක් අහන ළඟටම ගියොත් කම්පනයක් ඇති වෙනවා. කනේ කම්පනයක් ඇති වෙනවා සමහර නේද? අපිට කම්පනයක් ඇති වෙනවා. ඊළඟ රතිඤ්ඤයක ඔයාලට තිබුණොත් ඔයාලට කම්පනයක් ඇති වෙනවා නේ. අන්න ධ්වනිය හින්දා කම්පනයක් ඇති වෙනවා. එහෙමනම් ඔය දෙක එකට යන්නේ කම්පණයෙන් ධ්වනියක් ඇති වෙනවා ධ්වනියෙන් කම්පනයක්. ඉස්සෙල්ලාම අපි ඒක දැනගන්න ඕනේ. එහෙනම් මොකද ප්‍රශ්නේ උත්තරේ ධ්වනියක් ඇතිවන්නේ කම්පණය. කම්පණය නිසා ධ්වනියක් හටගන්නවා. ඊට පස්සේ අද අපි ලේසි පාඩමක් තියෙන්නේ. ඒකයි මම ඔයාලට මේ ඔන්ලයින් වලින් කරන්නේ සම්බන්ධ වෙච්ච බැරි ළමයින්ට මේ අවුරුද්දේ කරගන්න බැරි වුණා. අපි දන්නේ නැහැ ඊට ටික කොයි මට්ටමින් කරන්න පුළුවන් වෙයිද කියලා. පුළුවන් වුණොත් අපි කොහොමද ටියුෂන් නම් පටන් ගන්න වෙන්නේ මේ යන විදිහට අගෝස්තු වලින් විතර අපි පස්සේ තමයි. එතකන් ඉතින් අපි මේ පිළිවෙල තමයි අපිට කරන්න වෙන්නේ. හැබැයි ඔයාලා මෙතනින් එහාට මම අතෑරපු පළවෙනි පොතේ පාඩම් දෙක ඇර අනිත් ඔක්කොම පාඩම්. ඔයාලා පොත නිකන් කියවනවා ඇතිනේ නේද? අනිත් ඔක්කොම පාඩම් තියෙන අපිට හැබැයි ඉතින් ඔන්ලයින් වගේ දෙයකින් කරන්න පුළුවන් පාඩම්. හැබැයි ඉතින් ඔයාලා සම්බන්ධ වෙනවනේ. සම්බන්ධ වෙන්න ඕන නම් නේද? පහසුකම් තියෙනවා මෙතනින් එහාට තියෙන පාඩම් ඔක්කොම. දැන් ගිය පාර අපිට උනේ ඕක නෙමෙයි. ගිය පාර දැන් 7 ළමයි ඉන්නේ මොකද්ද? මුලින් පාඩම් ටික කෙරුණා. අවසානයේදී ඔන්ලයින් එකත් අපිට පහසුකම් තිබෙන පාඩම් ටික කරගන්න බැහැ. මේ අවුරුද්දේ කොහොමද පාඩම් ටික කරනවා. හරි. එහෙමනම් ලියා ගන්න. ධ්වනිය කියලා මාතෘකාව ලියවන්නේ ඊළඟ ලියා ගන්න අනුමාතෘකාව ධ්වනි ජනනය. ධ්වනි ජනනය. ජනනය කියන්නේ ඉපදෙනවා කියන එක. ධ්වනි ජනනය. ධ්වනි ජනනය යනු ලියා ගන්න. ධ්වනි ජනනය යනු ධ්වනියක් නිපදවීම. ධ්වනියක් නිපදවීම. නැත්නම් ධ්වනියක් ඇතිවීම.
ධ්වනියක් නිපද වීමයි නැත්නම් ධ්වනියක් ඇතිවීම. එහෙනම් ඔයාලට ඇහිලා තියෙන ශබ්ද 3-4ක් ලියාගන්න. ඔයාලට මේ වෙනකොට ඇහිලා තියෙන මේ වෙලාවේ ඇහෙන හරි අද උදේ ඇහුණා හරි ඊයේ ඇහුණා හරි ශබ්ද 3ක් විතර ලියාගන්න. ඔයාලට ඇති වෙච්ච ධ්වනි කීපයක් ලියාගන්න. දැන් ලියාගන්න අවස්ථා තුනක් ධ්වනිය ඇති වෙන අවස්ථා තුනක්. හරි දැන් ඔයාලා ලියාගත්ත කියලා හිතලා මම දෙන්නම්. ඉහත අවස්ථාවලදී ශබ්දය නිකුත් වූයේ. දැන් ශබ්ද නිකුත් වෙන අවස්ථා තුනක් නේද ලියාගත්තේ. ඉහත අවස්ථාවලදී ශබ්දය නිකුත් වූයේ ශබ්දය නිකුත් වූයේ කම්පනයක ප්‍රතිඵලයක් ලෙසිනි. කම්පනය. කම්පනයක ප්‍රතිඵලයක් ලෙසිනි. කම්පනයක් නෙවෙයි. කම්පනයක ප්‍රතිඵලයක් ලෙසිනි. කම්පනයක ප්‍රතිඵලයක් ලෙසිනි. අලුත් ටූලකින් මේ අනුව අලුත් ටූලකින් මේ අනුව ධ්වනියක් ඇතිවන්නේ කම්පනයක් නිසායි. ධ්වනියක් ඇතිවන්නේ කම්පනයක් නිසායි. එසේම ඒ අලුත් ටූලකින් ඒක අනිත් පැත්තට වෙනවා කියලා මම කියන්නේ. එසේම ධ්වනිය නිසා කම්පනයක්ද ඇතිවේ. එසේම ධ්වනිය නිසා කම්පනයක්ද ඇතිවේ. ධ්වනිය නිසා කම්පනයක්ද ඇතිවේ. ධ්වනිය නිසා කම්පනයක්ද ඇතිවේ.
ඔයාලා අහලා තියෙනද බෝම්බයක්? දැන් ඔයාලා කාලේ නැහැ ඉස්සර කාලේ නැහැ හැමදාම වගේ සාමාන්‍ය සිද්ධියක්. බෝම්බයක් වගේ පුපුරපු තැනක මිනිහෙකුට තුවාල වෙනවට අමතරව කම්පණයකුත් ඇති. සමහරවිට මිනිස්සු දවස් දෙක තුනක් කන් ඇහින්නේ ඉන්නකේ. බය වෙලා ඉන්නේ කතා කරගන්න වෙන. සද්දෙහින්න. දැන් රතිඤ්ඤක් ඔයාලා හිතන්නේ නැති වෙලාවක පිපුරුවොත් ඔයාලා එකපාරටම ගැස්සෙනවන්නේ. මොකද මේ උනේ කියලා හිතා ගන්න බැරි අන්න කම්පණයනේ. අන්න ධොනිය හින්දා තියෙන කම්පණය. ඒක ධොනිය හින්දා කම්පනයක්. කම්පණය හින්දා තමයි ධොනිය ඇති වෙන්නේ. ඒ වගේම ධොනිය හින්දා කම්පණයකුත් ඇති වෙනවා. දැන් ඕක අපිට මේ ওই රතිඤ්ඤාව පත්තු කරන්නේ නැතුව බෝම්බ පුපුරවන්නේ නැතුව විද්‍යාගාරේ කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ධොනිය හින්දා කම්පණයක් ඇති වෙනවා. පෙරල ගන්න ඔයාලගේ පළවෙනි රූපේ අර ස්පීකරේ මේ රේඩියෝ එකේ තියෙන පොඩි ස්පීකරයක් අරගෙන ඕකට වයර් කෑලි දෙකක් හයි කරලා ඕකට දාන රිජිපෝම් ගුලි ටික. චූටි රිජිපෝම් ගුලි තියෙන රිජිපෝම් එකකින් කඩාගත්ත චූටි ගුලි තියෙන්නේ. නැත්නම් කඩදාසි පොල් ටිකක් දෙමත් තමයි. දාලා බැටරි කෑල්ල සම්බන්ධ කරපු මම අපිට පේනවා රිජිපෝම් ගුලි උඩ යනවා. ඇයි ඒ? එතකොට අර ස්පීකරේ කම්පනයක් වෙනවා. අර ස්පීකරේ රෙද්ද වගේ එකක් තියෙන කළු පාට ඕක උඩ යනවා උඩ යන්න රිජිපෝම් ගුලි තුඩ යනවා. එතකොට මේ රිජිපෝම් ගුලි උඩ යන්නේ අර ධොනිය හින්දා කියන කම්පනය. ආයි බැටරි ගලවපු ගමන් ධොනිය ඇති වෙන්නේ නැහැ. එතකොට රිජිපෝම් ගුලි නවතිනවා. එහෙනම් ධොනිය හින්දා කියන කම්පනය. එහෙනම් ධොනිය හින්දා කම්පනයක් වෙනවා. හරි මාතෘකාව ලියාගන්න. ධ්වනිය නිසා කම්පනයක් ඇතිවන බව පෙන්වීම. ධ්වනිය නිසා කම්පනයක් ඇතිවන බව පෙන්වීම. ධ්වනිය නිසා කම්පනයක් ඇතිවන බව පෙන්වීම. ඇඳ ගන්න ඉඩ තියාගන්න 11යි එක රූපය අර පීකරේ කියන රූපේ 11යි එක රූපේ ඇඳ ගන්න ඉඩ තියාගන්න. එකොළහයි එක රූපය ඇඳ ගන්න ඉඩ තියාගන්න. තියාගෙන ලියා ගන්න. ඉහත ආකාරයට ඉහත ආකාරයට ඉහත ආකාරයට ඇටවුම සකසා ඉහත ආකාරය ඇටවුම සකසා මොකද ඇටවුම සකසනවා කියන්නේ අර පීකරේ අරගෙන අනිත් පැත්ත වල බෝම්බුයි කියලා පැටි ගන්න සම්බන්ධ කරනවා ඉහත ආකාරයට ඇටවුම සකසා විදුලිය ලබා දුන් පසු අර බැටරි කෑල්ල දෙක ජොයින් කරාමනේ බැටරි කෑල්ල සම්බන්ධ කරා විදුලිය ලබා දුන් පසු විදුලිය ලබා දුන් පසු පොලිස්ටයරීන් අපි රිෆෝම් කියලා කියන්නේ කෙලින් කියන ලෑල්ලක් ඉඳලා ඔකට ඔකේ ඇත්තනම පොලිස්ටයරීන් ඔය කෙලින් තියෙන ලෑල්ලක් වගේ හින්දා අපි රිෆෝම් එකක් කියලා කියනවා ඔකේ ඇත්තනම ඔයාලා විභාගයට වගේ දෙන්නේ පොලිස්ටයරීන් නේ පොලිස්ටයරීන් ඒක හරි රිෆෝම් තමයි පොලිස්ටයරීන් කැබලි නැත්නම් ගුලි පොලිස්ටයරීන් ගුලි
ඔබ මොබ යනු පෙනිනි. පෙනි. එහෙම යන උඩ පයින්නවා එහෙම යනව නේද? ඔබ මොබ යනු පෙනි. ඔබ මොබ යනු පෙනි. මෙම චලන කම්පන ලෙස හඳුන්වනවා. මෙම චලන කම්පන ලෙස හඳුන්වනවා. මෙම චලන කම්පන ලෙස හඳුන්වනවා. හරිද? මෙම චලන කම්පන ලෙස හඳුන්වනවා. දැන් මම මේ කතා කරද්දි මං ඉස්සරහ දින වාතය හෙල්ලෙනවා. අපිට පේන්නේ නැහැ. වාතය පේන්නේ නැත්නම් හෙල්ලෙන එක පේන්නේ නැහැ නේ. ඔයාලා වතුරට ගලක් ගන්න සද්දයක් යනකොට වතුරත් හෙල්ලෙනවනේ. අන්න කම්පනයක් නේ. ඒක කම්පන ඕන තරම් අපේ ජීවිතයේ ඉදිරියට ජීවිතේ දකින්න පුළුවන්. ඔයාලා වතුරට ගලක් ගන්න ඩොක්කට සද්දෙට ඇදී වතුරත් හෙල්ලෙන අන්න කම්පනය. අර ධ්වනියෙන්ද කම්පනය. නැත්නම් කම්පනයේද ධ්වනියෙන්ද තියෙන්නේ. දෙකම එකයි නේ. කම්පනයේද ධ්වනියක් වෙනවා. ධ්වනියෙන්ද කම්පනයක්. හරි. ඊළඟ ලියා ගන්න හරි. 11යි 2 රූපය ඇඳ ගන්න ඉතින් තව ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා. 11යි 2 රූපය. ඇඳ ගන්න ඉඳ තියාගන්න. හරි. 11යි 2 රූපය. ඇඳ ගන්න ඉඳ තියාගන්න මෙන්න මේකයි එක වෙන්නේ. ඔය විදිහට ආධාරකයක් කියලා අපි රෙජිෆෝම් ගුලියක් එල්ලලා තියෙනවා. රෙජිෆෝම් ගුලියක් එල්ලලා විද්‍යාගාරයේ තියෙන සරසුල කියලා එකක්. මෙන්න මේ වගේ උපකරණ. අපි 8 පන්තියේ වාගේ ප්‍රැක්ටිකල් එක තියෙන එකට පෙන්නනවා. මෙන්න මේ වගේ උපකරණ. සරසුල. මේක ඔය ඩෙස්ක් එකට වගේ තට්ටු කරාම ශබ්දයක් එනවා. ටික වෙලාවක් මේ ශබ්ද කියනවා. ගණ්ඩාරක කරන ශබ්දයක් ඥානීය වගේ එනවා. ඉතින් අපි මේ ඩෙස්ක් එකට ගහපු සරසුලක් මෙන්න මේ රෙජිෆෝම් බෝර්ඩේ ළඟට ගෙනාවු. මේකෙන් එන ශබ්දේ ගමන් කරන රෙජිෆෝම් බෝර්ඩෙ වෙත එතකොට රෙජිෆෝම් බෝර්ඩ් හෙල්ලෙනවා. ඇයි මේ ධ්වනියෙන් ඇති වෙන කම්පණයක තමයි කම්පනයක් තමයි දෙනන් ධ්වනියෙන් ඉන්න කම්පනයක්. මේක ගාවන්න ඕනේ මේ සරසුල මේ රෙජිෆෝම් ගුලිය ළඟට ගෙනාවොත් රෙජිෆෝම් ගුලිය හෙල්ලෙන්න පටන් ගන්නවා. හේතුව තමයි මේ සරසුලෙන් ඇති වෙන ධ්වනියෙන් ඉන්න කම්පනයක්. ඔන්න අපි ධ්වනියෙන් ඉන්න කම්පනයක් ඇති වෙන තව උදාහරණයක්. එහෙනම් අද ගන්න විද්‍යාවෙන් ලියා ගන්න. පොලිස්ටයිරින් බෝලය අසලට. පොලිස්ටයිරින් බෝලය අසලට. පොලිස්ටයිරින් බෝලය අසලට. නාදවන සරසුල ලං කළ විට. නාදවන සරසුල ලං කළ විට. පොලිස්ටයිරින් බෝලද පොලිස්ටයිරින් බෝලද පොලිස්ටයිරින් බෝලද
බෝලයද නේද? පොලිස්ටයිරින් බෝලයද කම්පණය වේ. කම්පණය වේ. එසේ වන්නේ එසේ වන්නේ ධ්වනිය නිසා ඇතිවන කම්පනය. ධ්වනිය නිසා ඇතිවෙන කම්පනය කියන්නේ ඇතෙලනවා. ධ්වනිය නිසා ඇතිවෙන කම්පනය. දැන් එහෙනම් ඔයාලට කම්පනයක් ඇති වෙන්නේ ධ්වනියකින්, ධ්වනියක් නිසා කම්පනයක් ඇතිවෙන පැහැදිලි. දැන් ඉතින් ඔය රූප සරණක් අපිට සරසුලක් නම් ගන්න පුළුවන් නම් ස්පීකරයක් වගේ එකක් තියෙනවා නම් ප්‍රැක්ටිකල් කරලා බලන්න. දැන් උනත් අපිට කරන්න ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මොකද්ද? දැන් මම කිව්වා මම මේ කතා කරනකොට ධ්වනියක් ඇති වෙනවා. ඔයාලා මේ උගුරු දණ්ඩ කියලා එකක් තියෙනව නේද? ඒ කියන්නේ මෙන්න මේ හරිය. අත තියාගන්න දැන් හැමෝම ඔයාලා මාව පේනව නේද? මෙන්න මේ හරිය උගුරු දණ්ඩ කියලා එකක් තියෙනවා. ඔන්න ඔකට අත ඇඟිලි දෙකක් තියාගන්න. ඇඟිලි දෙකක් තියාගෙන මොනවා හරි කතා කරන්න. කතා කරනකොට තේරෙයි ඇතුළේ හෙල්ලෙනවා කියලා. කතා කරන ඉස්සෙල්ලා මීට මොනවා හරි කියන්නේ ඊට පස්සේ ආයෙ එනවා කියන්නේ. කමන්නේ ගෙදර කවුරුත් ඉතින්. මෙන්න මේ උගුරු දණ්ඩට අත තියලා ඉස්සෙල්ලා හෙමීට මොනවා හරි කියන්නේ පස්සේ හයිය මොනවා හරි කියන්නේ. ඔයාලට තේරෙනවා ඇඟිලි වලට කම්පනයක් දැනෙනවනේ. අන්න ධනියෙන්ද කම්පනයක් ඇති. හරි කරන්න බලන්න. හරි නේද? එහෙමනම් කරන්නේ right. ලියා ගන්න. අප විසින් ධ්වනිය නිකුත් කරන අවස්ථාවේදීද අපි ධ්වනිය නිකුත් කරන්නේ කතා කරලානේ. අප විසින් ධ්වනිය නිකුත් කරන අවස්ථාවේදීද අප විසින් ධ්වනිය නිකුත් කරන අවස්ථාවේදීද අප විසින් ධ්වනිය නිකුත් කරන අවස්ථාවේදීද උගුරෙහි ඇතිවන කම්පන ඇඟිලි වලට දැනේ. උගුරෙහි ඇතිවන කම්පන ඇඟිලි වලට දැනේ. උගුරෙහි ඇතිවන කම්පන ඇඟිලි වලට දැනේ. හරි. ඔන්න පාඩමේ පළවෙනි කොටස. ඒ කියන්නේ ධ්වනියක් ඇති වෙන්නේ කොහොමද? ධ්වනියක් ඉන්න මොකක්ද ඇති වෙන්නේ ඊට පස්සේ කම්පනයක් ඇති වෙනවනේ. ඊළඟට අපි ඉතින් 6 පන්තියේ කතා කරපු ටික තමයි මට මතක විදිහට ශබ්දය නිපදවන උපකරණ. අපි ඉතින් ශබ්දය නිපදවන උපකරණ වලට මෙතනදී කතා කරන උගක් ඔය සංගීත භාණ්ඩ ටික. ශබ්ද නිපදවන උපකරණ ඕන කරන් තියෙනවා. හෝන් එක වාහන හෝන් එක ශබ්ද නිකුත් කරන උපකරණයක්. හැබැයි ඉතින් අපි මෙතන පාවිච්චි කරන්නේ සංගීත භාණ්ඩ. එතකොට ඔයාලා දන්නවා සංගීත භාණ්ඩ සංගීත කාමරයේ තියෙනවා නැත්නම් ඔයාලා දැකලා තියෙන සංගීත භාණ්ඩ ගත්තොත් සංගීත භාණ්ඩ ගොඩක් જાති තියෙනවනේ. සමහර ඒවා ශබ්ද නිකුත් වෙන්නේ කම්බියෙන්. අපි ඒකට කියනවා තත් භාණ්ඩ, තතක් කම්පණය. ඔයාලා තත තමයි කම්පණය කරන්නේ. වයලිනේ තත තමයි කම්පණය. ගිටාරේ තත තමයි කම්පණය කරන්නේ. එහෙනම් අපි කියනවා තතක් කම්පණයෙන් ශබ්දය නිපදවන භාණ්ඩ. ඊළඟට තියෙනවා පටලයක්. ඔය බෙර જાති ගහන්නේ තට්ටු කරන්නේ පටලයකට. අන්න පටලේ කම්පණය. අතෙන් ගහද්දි පටලේ කම්පණය. ඉතින් ශබ්දයක් නිකුත් වෙනවා. අපි ඒකට කියනවා පටල කම්පණයේ ශබ්දය නිපදවන උපකරණ. ඊළඟට තියෙනවා ඔය හොරණේව, බටනලාව, ට්‍රම්පට් එක වගේ. දැන් ඔය වගේ දේවල් වලදී ශබ්දය නිකුත් වෙන්නේ වාතයේ කම්පණය කරලා.
ඔය වෙලාවදී වල වාතය කම්පණය කරනවා. එහෙනම් සංගීත භාණ්ඩ ශබ්දයෙන් නිපදවන උපකරණ වර්ග තුනක් තියෙනවා. තතක් කම්පණයෙන් ධ්වනිය උපදවන භාණ්ඩ, පටල කම්පණයෙන් ධ්වනිය උපදවන භාණ්ඩ, ඊළඟ වාතය කම්පණයෙන් ධ්වනිය උපදවන භාණ්ඩ. එහෙනම් අපි ටුට්ටක් එක ලියා ගන්න. ශබ්දය නිපදවන උපකරණ. ශබ්දය නිපදවන උපකරණ. ශබ්දය නිපදවන උපකරණ. මේ සඳහා මාතෘකාව යටතේ මේ සඳහා සංගීත භාණ්ඩ යොදා ගනිමු. අපි මේකට ගන්නේ සංගීත භාණ්ඩ. මේ සඳහා සංගීත භාණ්ඩ යොදා ගනිමු. සංගීත භාණ්ඩ යොදා ගනිමු. වේද අලුත් වලකින් කම්පණය වන කොටස අණුව සංගීත භාණ්ඩ වර්ග තුනකි. කම්පණය වන කොටස අණුව සංගීත භාණ්ඩ වර්ග තුනකි. සංගීත භාණ්ඩ වර්ග තුනකි. එක තත කම්පණයෙන් තත කියන්නේ කම්බිය. තත කම්පණයෙන් ඒ කියන්නේ තන්තුවට තන්තු කියලා ඉවත් කමක් නැහැ. තත් කියන එක අමාරු නම් තන්තුවේ තත් නැත්නම් තන්තු කම්පණයෙන් ධ්වනිය නිපදවන භාණ්ඩ. තන්තු කම්පණයෙන් ධ්වනිය නිපදවන භාණ්ඩ. ඒකේ ශබ්ද ගන්න අනිවාර්ය තන්තුවක් කොල්ලන්න ඕන. අපි දන්න බඩු ටිකක් ලියාගමු නේ තියාගන්න. වයලීනේ. අර හිරමනේ වගේ එකක් තියෙන්නේ. වයලීන. ගිටාරය. ඒක නම් දැකලා තියෙනවද මියුසිකල් ෂෝ වල? ගිටාරය. සිතාරය. දැන් නම් හුඟක් පාවිච්චි කරන අඩුයි හරිම ලස්සන ශබ්දයක් තියෙන සංගීත භාණ්ඩයක් සිතාරය. නේද? එහෙනම් ඔන්න පළවෙනි එක. එහෙනම් ඔන්න පළවෙනි භාණ්ඩ වර්ගය. දෙක ලියා ගන්න. දෙක පටලයක් කම්පණයෙන් ධ්වනිය නිපදවන භාණ්ඩ. පටලයක් කම්පණයෙන් ධ්වනිය නිපදවන භාණ්ඩ. ලියාගන්න ඉතින් තට්ටු කරන බඩු දෙක තුනක් ඒක නම් ඔයාලා දන්නවා.
තට්ටු කරන සංගීත බඩු ටිකක් නැත්නම් නැටුම් බඩු ටිකක් ඔය ලියා ගන්න. මොකද්ද? තබ්ලාව නේද? රබාන, බෙරය. ඔය මොකක් හරි ලියන්න. තබ්ලාව, රබාන, බෙරය ඔය ටිකක් ලියන්න. ඔන්න පටලයක් කම්පණයෙන් ධ්වනිය නිපදවන භාණ්ඩ. තුන වාතය කම්පණයෙන් ධ්වනිය නිපදවන භාණ්ඩ. ඔයාලා තවත් අප්පර ගානේ කට් වෙනවා. ඊට පස්සේ මම කලින් ගියපු ලින්ක් එකෙන්ම ආපහු ජොයින් වෙන්නේ. අමුතුවෙන් ලින්ක් එකක් එනකම් බලාගෙන ඉන්න එපා. කට් වුණාට පස්සේ මම කලින් ලින්ක් එකක් එවුවානේ පන්තිය පටන් ගන්නකොට ඒ ලින්ක් එකෙන්ම ආයෙ එකතු වෙන්න. එහෙනම් වාතය ධ්වනිය නිපදවන භාණ්ඩ.